ESL YouTube channel එක තුලින් අද අපි ඔයගලන්ට කරන පාඩම තමයි 11 ශ්‍රේණිය ජීව විද්‍යාව කොටසට අදාළ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. මේ මානව දේහ ක්‍රියාවලිය යටතේ ප්‍රධාන වශයෙන් මානවයාගේ තියෙන පද්ධතීන් කිහිපයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය, සමායෝජනය හා සමස්ථිතිය. එහෙම නැත්නම් ස්නායු පද්ධතිය ආශ්‍රිත සමායෝජනය හා සමස්ථිතිය ස්නායු පද්ධතිය. හරි. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය, සමායෝජනය හා සමස්ථිතිය. මෙන්න මේ ඒකක යටතේ මෙන්න මේ පද්ධතිය යටතේ මානව දේහ ක්‍රියාවලිය කියන මානවයාගේ සියලුම දේහ ක්‍රියාවලිය පිළිබඳව අපි මේ පාඩමේ සාකච්ඡා කරනවා. ඉතින් රචනා ප්‍රශ්න පත්‍රයට විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දීර්ඝගත එකටත් එසේමයි. MCQ යම් තාක් සැලකිලි ප්‍රමාණයක් මේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේ තියෙන මෙන්න මේ ඒකක වලින් ඔයගලන්ට ලැබෙනවා. හරි. අය මුලින්ම පටන් ගමු මානවයාගේ මේ දේහ ක්‍රියාවලිය වල ප්‍රධානම ක්‍රියාවලියක් වෙන ආහාර ජීර්ණය කියන ක්‍රියාවලිය. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය පාඩම සාකච්ඡා කරද්දී කතා කරනවා මේ පාඩම ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය, ක්‍රියාව, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. ව්‍යුහය කතා කරනවා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාව. ඒ කියන්නේ එන්සයිම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්න එකේ තියෙන අනුවර්තන මොනවද? ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කතා කරනවා. හරි. මුලින්ම අපි කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය. ඊට කලින් අපි දැනගන්න ඕනේ ඇයි මේ ආහාර ජීර්ණය වෙන්න ඕනේ කියන එක. අපි කන කෑම මොනවද? දැන් අපි හිතමු අපි උදේට කනවා කෑම වේලා බත්. ඊට අමතරව අල මාළුවා. ඊට අමතරව අපි කනවා මාළු, කොළමැල්ලු. තවත් ගත්තොත් අපි ලිපිඩයක් ගත්තොත් මොකක් හරි උදාහරණයක් විදිහට මස් ගමුද ප්‍රෝටීන් ලිපිඩ දෙකම තියෙනවානේ. හරි මස්. එතකොට අපි ඔය කන කෑම එක කෙලින්ම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් බත්තර කාබෝහයිඩ්‍රේට්. චිකන් ගත්තොත් එහෙම ඔක තියෙනවා ලිපිඩ තියෙනවා ප්‍රෝටීන් තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් ඊට අමතරව විටමින් වර්ග තියෙනවා, කන්ජරවන තියෙනවා. එතකොට මේ සංකීර්ණ කාබනික සංයෝග වෙන ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, නියුක්ලියික් අම්ල. මෙන්න මේ කියන සංකීර්ණ කාබනික සංයෝග අපි මුඛ කුහරයෙන් අපේ මුඛ කුහරය තුළින් ආහාර ජීර්ණ පද්ධතිය අතුරු කරගත්තට පස්සේ කෙලින්ම අපේ රුධිරයට අවශෝෂණය කරගන්න පුළුවන්ද? බෑ. ඒවා සරල කාබනික සංයෝග බවට පත් කරගන්න ඕනේ. එහෙනම් අපේ ආහාරවල තියෙන මෙන්න මේ කියන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි මූලික වශයෙන් අපි ආහාර ජීර්ණය කියලා හඳුන්වන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු මේ ආහාර ජීර්ණය කරන පද්ධතිය මොන වගේද කියලා. ආහාර ජීර්ණය කරනකොට ආහාර ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ජීර්ණය සිද්ධ වෙනවා. එකක් යාන්ත්‍රික ජීර්ණය, ඊළඟ එක රසායනික ජීර්ණය. ආහාර ජීර්ණය සිදු වෙනවා යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය.
යාන්ත්‍රික ජීර්ණය කියන්නේ දැන් උදාහරණයක් විතර ගත්තොත් අපි මොක කුහරයේ තියෙන දත් වලින් ආහාර ඉරනවා, අඹරනවා, හපනවා මේ වගේ කරලා ආහාර අපි කුඩා කැබලි වලට කඩා ගන්නවා. ඔන්න යාන්ත්‍රික ජීර්ණය. අපි ඉස්සරහට කතා කරනවා අන්න සූත්‍රයෙන් එන ක්‍රමාකුංචන තරංග. ක්‍රමාකුංචන තරංග වලින් ආහාරය පල්ලෙහාට තල්ලු කරනවා. බත් ගුලියක් ගත්තොත් බත් ගුලිය පල්ලෙහාට අනවශ්‍ය දක්වා තල්ලු කරනවා. යාන්ත්‍රික ජීර්ණය. රසායනික ජීර්ණය කියන්නේ රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් එන්සයිම් භාවිතයෙන් සිදු කරන ජීර්ණය. අපි ගත්තොත් මුඛ කුහරයේදී කේටමය අමයිනස් නැත්නම් ටයිඩින්. ආග්න්‍යාශයක ලයිපේස්, පෙප්සින්, ග්‍රෙනින් ඔය වගේ විශාල එන්සයිම් ප්‍රමාණයක් ආහාර ජීර්ණ පද්ධතිය තුළදී අපේ කන කෑම වල ශ්‍රාවය කරන ඒවෙන් ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. එහෙනම් ඒක රසායනික ජීර්ණය. අපි ඉස්සරහට මේ කතා කරනවා කොහොමද මේ යාන්ත්‍රික ජීර්ණ රසායනික ජීර්ණ සිද්ධ වෙන්නේ කියලා. හරි. බලමු ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය. නාස් කුහරය පහළින් තියෙනවා මෙන්න මුඛ කුහරය. මෙන්න මුඛ කුහරය නාස් කුහරය නාස් කුහරය ආහාර ජීර්ණ පද්ධතියට ඇති වෙන්නේ නැහැ. මම අර මෙතන දෙක එකට සෙට් වෙන ස්ථානේ පෙන්නන්න කිව්වේ. මුඛ කුහරයෙන් එන පල්ලෙහාට මෙන්න මේ පල්ලෙහාට යන එකට අපි කියනවා අන්න සූත්‍රය. අපි ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට ගන්න දෙමු. මෙන්න පල්ලෙහාට යන නාලයට අපි කියනවා අන්න සූත්‍රය. අන්න සූත්‍රය. අන්න සූත්‍රය ගිහිල්ලා ඒ කෙලවර වෙන්නේ ආමාශයෙන්. ආමාශයේ තියෙන මෙහෙම සී හැඩති නැම්මක් අපි කියනවා ග්‍රහණිය. ග්‍රහණිය මෙන්න මෙහෙම දඟර ගැසුණු නාලයක් බවට පත් වෙනවා. අපි කියනවා ඔකට කුඩාන්ත්‍රය එහෙම නැත්නම් ශුද්‍රාන්තය කියලා. ශුද්‍රාන්තය නැත්නම් කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රයේ කෙලවර. කුඩාන්ත්‍රයේ කෙලවර එහෙම නැත්නම් මහාන්ත්‍රයේ ආරම්භක ස්ථානයට තියෙනවා උණ්ඩුකය. උණ්ඩුකය ගන්න පෙන්නගුණ මෙන්න පොඩි පවුච් එකක්. ඒ කියන්නේ මල්ලක් වගේ එකට අපි කියනවා උණ්ඩුක පුච්චය. ඔයගොල්ලෝ අහලා තියෙන appendix. මෙන්න මහාන්ත්‍රය. මහාන්ත්‍රයේ කෙලවර ගුදය ගුද මාර්ගය. මෙන්න මහාන්ත්‍රය. මම මේ පොඩි දර රූප සටහනක් ඇන්දේ. මහාන්ත්‍රය. ඊළඟට මෙන්න මේ ග්‍රහණීය අසල තියෙනවා අග්න්‍යාශය කියලා ව්‍යුහයක්. මම මේක මෙන්න එහෙම අතිර වලින් මාක් කරනවා. අපි ඔකට කියනවා අග්න්‍යාශය. අග්න්‍යාශයටම සම්බන්ධ වෙනවා අග්න්‍යාශයක ප්‍රණාලයත් එක්ක පිත්ත ප්‍රණාලය සම්බන්ධ වෙලා මෙහෙම ව්‍යුහයක් තියෙනවා. අපි කියනවා මෙන්න අග්න්‍යාශය මෙන්න පිත්තාශය. ඔය පිත්තාශය තියෙන්නේ අක්මාව තුල. අක්මාව. අන්න සූත්‍රයත් මෙතනින් පල්ලෙහාට එන ශ්වාසනාලයත් මෙතන ශ්වාසනාලය ගමන් කරන්නේ පෙන හඩු තුලට. මේ ශ්වාසනාලයත් අන්න සූත්‍රයත් වෙන්න ස්ථානයේ අපි කියනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාව අසල තියෙනවා මෙන්න එහෙම කාටිලේජමය වලින් හැදුණු පියන්පත. මේ ශ්වාසනාලය වසාගෙන ඉන්න පියන්පත.
අවශ්‍ය වෙලාවට වහනවා, අවශ්‍ය වෙලාවට ඕපන් කරනවා. ඒකට අපි කියනවා අපිජීවහිකාව. අපිජීවහිකාව. එහෙනම් අපි බලමු නාස් කුහරය. අපේ නාස් කුහරය තියෙනවා. නාස් කුහරය සහ මුඛ කුහරය එකිනෙකට සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. මෙන්න මෙතන. ඔතෙන්ට අපි කියනවා ග්‍රසනිකාව කියලා. මුඛ කුහරය ගත්තට පස්සේ මුඛ කුහරය තුළ රුන්තක, රතනක, පුරස්චාරක, චාරක කියලා දත් වර්ග තියෙනවා. දිව තියෙනවා, දැඩි පැල්ල තියෙනවා. එතකොට මුඛ කුහරයේ තවත් තියෙන වැදගත් දෙයක් උඩට යනකොට කේටේ ශ්‍රාවය කරන ග්‍රන්ථි තියෙනවා. උප ඌර්ධව හනුක ග්‍රන්ථි, අදෝජීව ග්‍රන්ථි ආදී වශයෙන් කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි පිහිටලා තියෙනවා මුඛ කුහරයට සම්බන්ධ වෙලා. මුඛයට කේටේ ශ්‍රාවය කරන කේට ග්‍රන්ථි මගින්. ඊළඟට නාස් කුහරය මුඛ කුහරය සම්බන්ධ වෙන ස්ථානය අපි ග්‍රසනිකාව කියලා. ග්‍රසනිකාව අසල තියෙනවා අපිජීවහිකාව නම් කාටිලේජ් වලින් හැදුණු පොඩි පියනක්. ඕකෙන් තමයි අපි හිතන්න ඔය මොකක් හරි කෑමක් කනකොට එකපාරටම අපිට හිරවීමක් වගේ දෙයක් ආවොත් එම කෑම ග්‍රසනිකාව අසල හිර වුණොත් ඒ කෑම එක අපේ පෙනහළු තුළට යෑම වළක්වන්න මෙන්න මේ අපිජීවහිකාව මගින් ශ්වාසනාලය වහගෙන ඉන්නවා. එතකොට පෙනහළු තුළට කෑම එක විතරක් නෙමෙයි ශ්වසන වාතය පවා ඇතුල් වෙන්නේ නැහැ. එතකොට හදිස්සියේ මිනිස්සෙක් මේ ග්‍රසනිකාව අසල මොනවාරි හිරවලා ගොඩක් වෙලා තිබ්බොත් එහෙම මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟ අන්න සෝත්‍රය. අන්න සෝත්‍රයේ කෙලවර මෙන්න මේ ආමාශයට සම්බන්ධ වෙන ස්ථානයේ තියෙනවා අපි කියනවා හෘදාසන්න වක්‍රපිදානය. හෘදාසන්න වක්‍රපිදානය. හෘදාසන්න වක්‍රපිදානය ඕපන් වෙනවා, විවෘත වෙනවා ආමාශය තුළට. ආමාශය ඊට පස්සේ ග්‍රහණීය කියලා සීහටදී නැමුවක් තියෙනවා. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් මේක රැලි ගැසුණු ව්‍යුහයක් බවට පත් වෙනවා කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රයේ කෙලවර. ඒ වගේම තමයි කුඩාන්ත්‍රයේ කෙලවර මහාන්ත්‍රයේ ආරම්භය. මෙන්න මහාන්ත්‍රය පටන් ගන්න තැන මෙන්න කුඩාන්ත්‍රයේ කෙලවර. මෙන්න මෙතනට අපි කියනවා උණ්ඩුකය. එතන තියෙනවා පොඩි පවුච් එකක්, එහෙම නැත්නම් පොඩි මල්ලක්. ඔක තමයි උණ්ඩුක පුච්චය. මහාන්ත්‍රය විශාල නාලාකාර ව්‍යුහයක්. මහාන්ත්‍රයේ කොටස් වලට නම් කරන්න පුළුවන් ආරෝහණ මහාන්ත්‍රකය, සිග්මාකාර මහාන්ත්‍රකය, අවරෝහණ මහාන්ත්‍රකය ආදී වශයෙන්. මහාන්ත්‍රයේ කෙළවර තියෙනවා ගුද මාර්ගය සහ ගුදය. ඊට අමතරව ඉන්සුලින්, ග්ලූකගෝන් වගේ හෝමෝන නිපදවීමට ඇල්ෆා සෛල, බීටා සෛල තියෙන ලැංගන දීපිකා පිහිටලා තියෙනවා මෙන්න මේ අග්න්‍යාශය කියන ව්‍යුහය තුල. අග්න්‍යාශයෙන් සම්බන්ධ වෙනවා අග්න්‍යාශයක ප්‍රණාලය පිත්ත ප්‍රණාලය හා සම්බන්ධ වෙලා පිත්ත නිපදවන මේ පිත්තාශය තියෙනවා. පිත්තාශය අක්මාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේක තමයි ආහාර ජීර්ණ පද්ධතියේ දල ව්‍යුහය. අපි ඊළඟට කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියේ මේ එක් ඉන්ද්‍රියන් තුළදී සිදුවන ජීර්ණය, යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය කුමන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි දැන් බලමු මුඛ කුහරය තුළ සිදුවන ආහාර ජීර්ණය මොන වගේද සිද්ධ වෙන්නේ කියලා. මුඛ කුහරය ගත්තට පස්සේ මුඛ කුහරය තුළ දත් වර්ග හතරක් තියෙනවා. කුන්තක, රදනක, ප්‍රස්ථාරක, චාරක ඒවා සාමාන්‍ය දෙනීම ඔයගොල්ලෝ දන්නවා. ඊට අමතරව මුඛය නිර්මාණය වෙලා තියෙනවා උඩු හනුව හා යටි හනුවෙන්. අපිට ඒකෙන් චලනය කරන්න පුළුවන් හනු විශේෂය වෙන්නේ යටි හනුව. මුඛය තුළ කේටේ ශ්‍රාවය කරන කේට ග්‍රන්ථි විශේෂ පිහිටලා තියෙනවා. අපි කලින් කතා කරා උපවෘද්ධ හනුක ග්‍රන්ථි, අදෝජීව වගේ කේට ග්‍රන්ථි වර්ග තියෙනවා. ඒකෙන් කේටය ශ්‍රාවය වෙනවා. මේ කේටේ අඩංගු වෙනවා කේටමේ ඇමයිලේස්. කේටමේ ඇමයිලේස්. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා ටයිලින්. මේ කේටමේ ඇමයිලේස් නැත්නම් ටයිලින් කියන්නේ එන්සයිම් එකක්. පිෂ්ඨයේ සහිත ආහාරයක් අපි ආහාරයට ගත්තට පස්සේ මුඛ කුහරය තුලදී මෙන්න මේ කේටමේ ඇමයිලේස් නැත්නම් ටයිලින් පිෂ්ඨය මත ක්‍රියා කරලා මේ පිෂ්ඨය ටික මෝල්ටෝස් බවට පත් කරනවා. ඔන්න මේක වැදගත්. මොකක්ද එහෙනම් මුඛ කුහරය තුල සිදුවන පළවෙනි රසායනික ජීර්ණය. මේක රසායනික ජීර්ණය. රසායනික ද්‍රව්‍යයක් නේ, එන්සයිමයක් නේ.
පිෂ්ඨමය ආහාරය අපි ආහාරයට ගත්තට පස්සේ මුඛ කුහරයේ තියෙන කේටමය අමයිලේස් එහෙම නැත්නම් ටයිලින් කියන එන්සයිම් එක ශ්‍රාවය වෙලා මේ පිෂ්ඨය ටික මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ රසායනික ජීර්ණය. අය බලමු යාන්ත්‍රික ජීර්ණය කොහොමද මුඛ කුහරයෙන් සිද්ධ වෙන්නේ. මුඛ කුහරය තුලදී අපි ගන්න ආහාරය තමයි කාබනික සංකීර්ණ කාබනික සංයෝග. අපි හිතමු බත්, කොළ වර්ග, පලා වර්ග, පළතුරු ඔය වගේ මස් වර්ග අපි ආහාරයට ගන්නවා. යාන්ත්‍රික ජීර්ණය ගන්නෙ ප්‍රාදරක දත්ත වලින් ඒවා ඉරනවා. ඊට අමතරව පුරස්චාරක චාරක අඹරනවා, කුන්තක වලින් කඩා ගන්නවා. මේ වගේ හරියට නිකන් අර වී වල වී කොටීමකට ගන්න අර වී මූලක වගේ මේ අපේ දත් වලින් සහ මුඛ කුහරය තුලේ හනු යොදාගෙන හනු ආධාරයේ මේ ආහාර ටික යාන්ත්‍රිකව ජීර්ණය කරන්න පුළුවන් ප්‍රමාණයට යාන්ත්‍රිකව ජීර්ණය කළා තමයි ඉන්පසු ජීර්ණය සඳහා අනිකුත් ඉන්ද්‍රියන් වෙත යවන්නේ. එහෙනම් යාන්ත්‍රික ජීර්ණයට සම්බන්ධ වෙන්නේ දත් හා හනු. ආහාර ඇඹරීම, ඉරීම, කැඩීම වගේ ක්‍රියාවෙ සිද්ධ වෙනවා. රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ මුඛ කුහරයේ තියෙන කේටේ මගින් ශ්‍රාවය කරන කේටමේ අමයිලේස් නැත්නම් ටයිලින් කියන එන්සයිමය පිෂ්ඨය මත ක්‍රියා කරන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. අපි කලින් කතා කරා මුඛ කුහරයේ කෙළවර ඒ වගේම ශ්වාසනාලය හා අන්නසෝත්‍රය සම්බන්ධ වෙන ස්ථානය මේ ආහාර මාර්ගය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ වෙන ස්ථානයේ තියෙනවා ග්‍රසනිකාව කියලා ව්‍යුහයක්. ඔය ග්‍රසනිකාව අසල තියෙනවා අපිජීවහිකාව කියලා කාටිලේජ වලින් නිර්මාණය වෙච්ච අපිජීවහිකාව කියලා කාටිලේජ වලින් නිර්මාණය වෙච්ච පොඩි පියන්පතක්. ඔය පියන්පත අපි ගත්තොත් මෙන්න මෙහෙම. දැන් අපි කන කෑම එක දැන් මෙන්න මේ හැරේ හිර වෙනවා. හිර වුණාට පස්සේ දැන් මෙන්න අන්නසෝත්‍රය. මෙන්න අන්නසෝත්‍රය. මෙන්න ශාසනාලය. මෙතන හිර වෙච්ච ගමන් ටක් ගාලා මෙන්න මෙතන තියෙන අපිජීවිකාව. අපිජීවිකාව මේ ශ්වාසනාලය වහනවා. මොකද පෙනහළු වලට මේ ශ්වාසනාලය දිගේ මේ කෑම ගුලිය යයි කියලා. බැලුවට පස්සේ කෑම ගුලිය විතරක් නෙවෙයි මෙහෙන් එන ශ්වසන වාතය පවා ශ්වාසනාලය දිගේ යන්නේ නැහැ. මේ පෙනහළු තියෙනවා මෙහෙ. පෙනහළු වලට වාතය නැති වෙන. එතකොට මේ අදාළ පුද්ගලයා මිය යනවා හැකියාවක් තියෙනවා. අපි ඒක කලින් කතා කරා. අපි ඊට පස්සේ බලමු අන්නසෝත්‍රය පිළිබඳව. මුඛ කුහරයට පහළින් තියෙනවා අන්නසෝත්‍රය කියන ව්‍යුහය. මෙන්න මේ බටේ තමයි අපි කියන්නේ අන්නසෝත්‍රය. අන්නසෝත්‍රය. අන්නසෝත්‍රය තුලින් ආහාර ගමන් කරන විශේෂ තරංග රටාවක් තියෙනවා. අපි ඒ තරංග රටාවට කියනවා ක්‍රමාකුංචන තරංග. ක්‍රමාකුංචන තරංග. ක්‍රමාකුංචන තරංගයක් කියන්නේ මොකද්ද? දැන් ඔන්න අපි මුඛ කුහරයෙන් ගිලපු ආහාරය මෙන්න මේ අන්නසෝත්‍රය කියන බටේ දිගේ පහළට ඇවිල්ලා එපේ ආමාශයට වැටෙන්න. මෙන්න මෙතන තියෙන අපි හෘදාසන්න වක්‍ර ප්‍රදානය. මෙන්න මේ අන්නසෝත්‍රය. මෙන්න අන්නසෝත්‍රය. මේ අන්නසෝත්‍රය දිගේ පහළට එන්න ඕනේ. නිකාම බටයකින් මේ අන්නසෝත්‍රය කියන බටේ දිගේ නිකම්ම ආහාර වල ඉස්සලා යන්නේ නැහැ. තල්ලුවක් දෙන්න ඕනේ. තල්ලුව දෙන්නේ දැන් අපි අත දාලා තල්ලු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? ක්‍රමාකුංචන තරංගය කියන එක නිර්මාණය වෙනවා. ඔය ක්‍රමාකුංචන තරංගය සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න හිතන්න මෙන්න ආහාර ගුලිය. ඔන්න ආහාර ගුලිය. දැන් මේ ආහාර ගුලිය මෙන්න අන්නසෝත්‍රයේ ඔන්න ආමාශය. දැන් මේ ආහාර ගුලිය මෙහෙ පල්ලයට තල්ලු කරන්න ඕනේ. මොකද වෙන්නේ? අන්නසෝත්‍රයේ මෙන්න මේ ටික මෙහෙම හැකිලෙනවා. හැකිලිච්ච ගමන් මේක මත පීඩනයක් ඇති කරනවා පල්ලයට. ආහාර ගුලිය මෙහෙම ගමන් කරනවා. අහපව මෙතෙන් දාලා පස්සේ අන්නසෝත්‍රය ඕම හැකිලෙනවා. ඔන්න හැකිලෙනවා. මෙන්න මෙහෙම. ආපව ගුලිය මෙතනට ගමන් කරනවා. ආහාර ගුලිය මෙතෙන්ට. ඔන්න අන්නසෝත්‍රය නැවතත් හැකිලලා මෙන්න මෙහෙම. බලන්න අන්නසෝත්‍රය හැඩය. බත් ගුලිය හැඩයට වගේ තමයි අන්නසෝත්‍රයක් තියෙන්නේ. ඔන්න අන්නසෝත්‍රය මෙහෙට තල්ලු වෙනවා. ආහාර ගුලිය මෙතෙන්ට එනවා. නැවතත් අන්නසෝත්‍රය හැකිලෙනවා.
ඔන්න දැන් බත් ගුලිය ආමාශයට ගමන් කරනවා. මෙන්න මෙහෙම උස්වීම සහ පහත් වීම ඇති කරමින් තමයි බත් ගුලිය අන්න සෝත්‍රය දිගේ පල්ලෙහාට ගමන් කරන්නේ. මේකට අපි කියනවා ක්‍රමාකුංචනය කියලා. එහෙනම් ක්‍රමාකුංචනය හේතු වෙනවා අන්න සෝත්‍රය දිගේ ආහාරයක් ආමාශය වෙත ගමන් කරන්නේ. ඉදිරියට තල්ලු කිරීමක් තමයි ක්‍රමාකුංචනයේදී සිදු කරන්නේ. හරි. අපි බලමු ආමාශය තුළ සිදුවන ජීර්ණය කොහොම සිද්ධ වෙන්නේ කියලා. අන්න සෝත්‍රේ ඉඳන් පල්ලෙහාට එන ආහාර ටික අන්න සෝත්‍රයේ සිට පහළට එන මෙන්න මේ ආහාර ටික මේ වගේ කුඩා මල්ලකට එකතු වෙනවා. අපි ඔකට කියනවා ආමාශය කියලා. ආමාශය. මෙන්න අන්න සෝත්‍රයේ සිට අපි හිතමු ආහාර ගුලිය කොහොම පල්ලෙහාට ආවා. ආමාශය තුලත් ක්‍රමාකුංචන තරංග ඇතිවීමෙන් ආහාර යාන්ත්‍රික ජීර්ණය රැක් කරනවා. ආමාශයේ තියෙන පේශිත් මේම දිගහැරෙමින් හා හැකිලෙමින් ආහාර මත පීඩනයක් ඇති කරලා ආහාර යාන්ත්‍රිකව ජීර්ණයට යක් වෙනවා. එහෙනම් ආමාශය තුල ක්‍රමාකුංචනයක් සිද්ධ වෙනවා. මීට අමතරව ආමාශයේ රසායනික ජීර්ණය සිද්ධ වෙනවා එන්සයිම දෙකක් ඇසුරින්. එන්සයිම කීයක් ඇසුරින්? දෙකක් ඇසුරින්. මොනවද? පෙප්සින් ඊළඟට රෙනින්. පෙප්සින් සහ රෙනින් කියන එන්සයිම් මගින් ආමාශය තුල රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. ආමාශයට එන ප්‍රෝටීන් සහිත ආහාර එහෙම නැත්නම් ප්‍රෝටීන පෙප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. එහෙනම් ආමාශයට පැමිණෙන ප්‍රෝටීන ආමාශයේ තියෙන පෙප්සින් කියන එන්සයිම මගින් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. මීට අමතරව කුඩා දරුවන්ගේ ආමාශය තුලදී රෙනින් කියලා එන්සයිමයක් ශ්‍රාවය වෙනවා. රෙනින්. ඔය රෙනින් කියන එන්සයිමය මගින් කිරි කැටි ගැසීම සිදු වෙනවා. කිරි කැටි ගැසීම සිද්ධ වෙනවා. මේ ආමාශය තුල මෙන්න මේ ආහාර ගුලිය ආවට පස්සේ ආමාශයේ තියෙනවා ආමාශයක යුෂය. ඔය ආමාශයක යුෂය අඩංගු වෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් HCl. ඊට අමතරව මේ එන්සයිම පෙප්සින්, රෙනින් තවද ශ්ලේෂ්මලයක් අඩංගු වෙනවා. ශ්ලේෂ්මලය. මේ ආමාශයේ ආහාරය දිගු වේලාවක් තිස්සේ නොලැබුණාට පස්සේ මේ ආමාශයේ සිදුවන අර ක්‍රමාකුංචන තරංග හින්දා ආමාශය තුලින් යම්කිසි වේදනාවක් හට ගන්නවා. ඔන්නෝකට තමයි අපි කියන්නේ කුසගින්නක් ඇති වෙනවා. ඒ කියන්නේ බඩගින්න ඇති වෙනවා කියන්නේ ආමාශය තුල ආහාරයක් නැතුව හිස් වුණාට පස්සේ ආමාශය තුල ඒ නිරන්තරයෙන් මේ තරංග ඇති වෙනවා. එතකොට මද වේදනාවක් ඇති වෙනවා. ඔකට තමයි අපි බඩගින්නක් නැත්නම් කුසගින්නක් ඇති වෙනවා කියලා කියන්නේ. එහෙනම් ආමාශය ගතට තියාගන්න ඕනේ කරුණු තමයි ආමාශයේ තියෙන ආමාශයක යුෂය, ඒ යුෂය අඩංගු වෙනවා HCl, පෙප්සින්, රෙනින්, ශ්ලේෂ්මල. ආමාශය තුළ යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා, රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීර්ණයේදී ක්‍රමාකුංචනය සිද්ධ වෙනවා. රසායනික ජීර්ණයේදී ආමාශයක යුෂය අඩංගු පෙප්සින් සහ රෙනින් කියන එන්සයිම් මගින් ප්‍රෝටීන පෙප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් රෙනින් කිරි කැටි ගැසීමට හේතු වෙනවා. ආමාශයට ලැබුණු මේ ආහාර මිශ්‍රණයට අපි කියනවා ආමලසය කියලා. ආමාශයට අර යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය ඇඹරිලා හැදිච්ච මේ මිශ්‍රණයට අපි කියනවා ආමලසය කියලා. ඔන්න කරුණු ටික මතක තියාගන්න අවශ්‍ය වෙනවා ආමාශය පිළිබඳව. ආමාශයෙන් යන මේ ආහාර ටික ඊට පස්සේ ග්‍රහණීය හරහා ඇතුළු වෙන්නේ කුඩාන්ත්‍රයට. කුඩාන්ත්‍රයේ තුළ සිදුවන ජීර්ණය මොන වගේ ජීර්ණයක්ද කියලා අපි බලමු. ශුද්‍රාන්තය. මේ බලමු. ශුද්‍රාන්තයට එහෙම නැත්නම් අපි කියනවා මේ ශුද්‍රාන්තයට කුඩාන්ත්‍රය කියලා. කුඩාන්ත්‍රය. ආමාශය මෙහෙම තියෙනවා නම් මෙතන ග්‍රහණීය මෙන්න කුඩාන්ත්‍රය. ආසන්න වශයෙන් මීටර් 7ක් විතර දිග ව්‍යුහයක්, නාලාකාර ව්‍යුහයක්.
ශුද්‍රාන්තය තුලත් එන්සයිම් වගේ සිදුවන රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. ශුද්‍රාන්තයෙන් ස්‍රාව වෙනවා එන්සයිම maltase, sucrase, lactase. maltase, sucrase, lactase සහ peptidase කියන එන්සයිම. peptidase. ශුද්‍රාන්තයෙන් ස්‍රාව වෙන එන්සයිම maltase, sucrase, lactase, peptidase. හරි. මේ maltase කියන එන්සයිමය maltose මත ක්‍රියා කරලා ග්ලූකෝස් බවට පත් කරනවා. maltose මත maltase ක්‍රියා කරලා ග්ලූකෝස් බවට පත් කරනවා. මේ ශුද්‍රාන්තය තුල සිදුවන ජීර්ණය. maltose මත maltase කියන එන්සයිම ක්‍රියා කරලා ග්ලූකෝස් බවට පත් කරනවා. ඊළඟට sucrose මත sucrase ක්‍රියා කරලා ග්ලූකෝස් දාන ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් දාන ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ lactose මත lactase ක්‍රියා කරලා ග්ලූකෝස් දාන galactose බවට පත් වෙනවා. galactose. අවසාන වශයෙන් peptidase polypeptide මත peptidase කියන එන්සයිමය ක්‍රියා කරනවා. polypeptide මත peptidase කියන එන්සයිමය ක්‍රියා කරලා ප්‍රෝටීන වල තැනුම් ඒකකය වෙන ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. හරි. අපි අහපව බලමු. ශුද්‍රාන්තය තුළ සිදුවන ජීර්ණය තමයි අපි කතා කරන්නේ. ශුද්‍රාන්තය කියන්නේ කුඩාන්තර මීටර 6ක් පමණ දිග ව්‍යුහයක්, නාලාකාර ව්‍යුහයක්. ශුද්‍රාන්තයෙන් ශ්‍රාවය වෙන ප්‍රධාන වශයෙන් එන්සයිම 4ක් තියෙනවා. මොනවද? maltase, sucrase, lactase සහ peptidase. ශුද්‍රාන්තයේදී maltose මත ක්‍රියා කරනවා maltase එන්සයිමය අවසානයේදී පත් වෙනවා ග්ලූකෝස් බවට. sucrose මත sucrase ක්‍රියා කරලා ග්ලූකෝස් දන ෆ්‍රක්ටෝස් බවට පත් වෙනවා. lactose මත lactase ක්‍රියා කරලා ග්ලූකෝස් දන galactose බවට පත් වෙනවා. polypeptide මත peptidase කියන එන්සයිමය ක්‍රියා කරලා ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. හරි. ඊළඟට අපි බලමු මේ ශුද්‍රාන්තය ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරගන්න අවශෝෂණය සඳහා මේක හැඩගැහිලා තියෙන අණුවර්තන මොනවද කියලා. වඩාත් කාර්යක්ෂම මේ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරගන්න. එකක් තමයි ශුද්‍රාන්තය ඉතාමත් දිගු වෙලා තියෙනවා. ඊට අමතරව ශුද්‍රාන්තයේ අභ්‍යන්තර බිත්ති මත වෘත්තාකාර නැමුම් එහෙම නැත්නම් නෙරීම් පිහිටලා තියෙනවා. අංගුලිකා කියලා ව්‍යුහයක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ඇඟිලි වගේ නෙරීම් රාශියක් අංගුලිකා කියලා ව්‍යුහයක් පිහිටලා තියෙනවා. ඊට අමතරව අංගුලිකා මත ශුද්‍ර අංගුලිකා පිහිටලා තියෙනවා. අංගුලිකා බිත්ති ඉතාමත් තුනී. ඊට අමතරව අංගුලිකා වලට මනා රුධිර සැපයුමක් තියෙනවා. අපි බලමු මොනවද මේ අංගුලිකා කියලා. අංගුලිකා ශුද්‍රාන්ත බිත්තිය තමයි මෙන්න මේ අංගුලිකා පිටලා තියෙන්නේ. අංගුලිකාවත් කියන එක රූපය තමයි මම මේ යන්නේ. මේකේ මැද තියෙන මෙන්න මෙහෙම විශේෂිත නාලයක්, ඔක වසා නාලයක් අපි කියනකොට පයෝලස නාලිකාව කියලා.
මොකද්ද? පයෝලස නාලිකාව. ඊට අමතරව අංගුලිකාවට රුධිර සැපයුමක් තියෙනවා. මේ රුධිර නාళය. අංගුලිකාව වටා මෙන්න මෙහෙම පිහිටලා තියෙනවා ශුද්‍ර අංගුලිකාව. ශුද්‍ර අංගුලිකා. අංගුලිකාව වටා ශුද්‍ර අංගුලිකා පිහිටලා තියෙනවා. ඊට අමතරව අපිචල් සයිඩ් පිහිටලා තියෙනවා. හරි. ඊළඟට අපි යමු අග්න්‍යාශයට. අග්න්‍යාශය. අග්න්‍යාශය කියන ව්‍යුහය මෙන්න මේ වගේ. නාමාශය, ග්‍රහණීය, මෙන්න අග්න්‍යාශය. අග්න්‍යාශය තුරුනොත් එන්සයිම තුනක් ශ්‍රාවය වෙනවා. ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස්. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින් කියන එන්සයිමය ප්‍රෝටීන මත ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් වලට පත් වෙනවා. එහෙනම් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ්. ඇමයිලේස් කියන එන්සයිමය පිස්ටේ මත ක්‍රියා කරලා මෝල්ටෝස් බවට පත් වෙනවා. පිස්ටේ මත ක්‍රියා කරලා මෝල්ටෝස් බවට පත් වෙනවා. ලයිපේස් කියන එන්සයිමය මත ක්‍රියා කරන්නේ ලිපිඩ. ওই ලිපිඩ මත මේ ලයිපේස් ක්‍රියා කරලා මේදාංග සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. ප්‍රෝටීන මත ට්‍රිප්සින් ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. පිස්ටේ මත ඇමයිලේස් ක්‍රියා කරලා මෝල්ටෝස් බවට පත් වෙනවා. ලිපිඩ මත ලයිපේස් ක්‍රියා කරලා මේදාම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා. මෙන්න අග්න්‍යාශය තුළ සිදුවන රසායනික ජීර්ණය. අපි යමු ඊට පස්සේ මහාන්ත්‍රයට. මහාන්ත්‍රය. මහාන්ත්‍රය මෙන්න මේ වගේ ව්‍යුහයක්. මෙන්න මෙතනදී තමයි මේ තියෙන්නේ කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රයේ කෙළවර. මෙන්න මහාන්ත්‍රය. මහාන්ත්‍රය හා කුඩා බලන්න හොඳට. කුඩාන්ත්‍රය සම්බන්ධ වෙන මෙන්න මේ ස්ථානයට අපි කියනවා උණ්ඩුකය කියලා. උණ්ඩුකය. මේ උණ්ඩුකය ගාව තියෙන මේ වගේ මම අර කලින් කතා කරා මල්ලක් වගේ ව්‍යුහයක් අපි ඔකට කියනවා උණ්ඩුක පුච්ඡය. උණ්ඩුක පුච්ඡය. මේ උණ්ඩුක පුච්ඡය ආශ්‍රිතව ප්‍රධාන රෝගයක් හැදෙනවා. අපි කියනවා උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය. ගොඩාක් පොඩි ළමයින්ට තමයි හැදෙන්නේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය. එහෙම නැත්නම් appendicitis. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය. එතකොට මේ මහාන්ත්‍රයේ ප්‍රධානම කාර්යය තමයි අපි ගන්න ආහාරවල තියෙන ජලය ටික අවශෝෂණය කරගන්න එක. මහාන්ත්‍රයේ ප්‍රධානම කාර්යය ජලය අවශෝෂණය. මහාන්ත්‍රයේ කෙළවර ගුද මාර්ගය හා ගුදය පිහිටලා තියෙනවා. මහාන්ත්‍රයේ කෙළවර ගුද මාර්ගය සහ ගුදය පිහිටලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මහාන්ත්‍රය කුඩාන්ත්‍රයට සම්බන්ධ වෙන ස්ථානයේ උණ්ඩුකය, එතන තියෙන මල්ලක් වගේ විය උණ්ඩුක පුච්ඡය, ඒක ආශ්‍රිත රෝගය උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය. මහාන්ත්‍රයේ ප්‍රධාන කාර්යය අපි ගන්න ආහාරවල තියෙන ජලය අවශෝෂණය. ඔය තියෙන කාරණා ටික දැනගන්න අවශ්‍යයි. හරි. අපි යමු ඊළඟ කොටසට. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ.
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන කතා කරද්දී ප්‍රධානම රෝගයක් තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. ગેස්ට්‍රයිටිස් රෝගය. ગેස්ට්‍රයිටිස්. මොකක්ද මේ ગેස්ට්‍රයිටිස් කියන්නේ? ආමාශයේ මෙන්න මේ අභ්‍යන්තර බිත්ති. මම මේ ඉදිරියෙන් දැන් මේ අභ්‍යන්තර බිත්ති. මේ අභ්‍යන්තර බිත්ති ප්‍රදාහයටපත් වෙලා ආසාදයට එහෙම නැත්නම් අපි කියනවා ප්‍රදාහයට ලක් වෙනවා. එහෙම නැත්නම් අපි කියන ආසාත්මිකතාවයක් ඉදිමීමක් ලක් වෙනවා. රුධිරය ගැලීම පවා සිද්ධ වෙන්න පුළුවන් ආමාශය අභ්‍යන්තර බිත්ති තුළ. ඔක තමයි අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් කියලා. මේ ગેස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධාන එක තමයි නිසි වේලාවට ආහාර ගන්න නැති එක. අධික ආම්ලික සැර සහිත ආහාර ගන්න එක. මත්ද්‍රව්‍ය දුම්වැටි පානය කිරීම. ඊට අමතරව මානසික ආතතියත් මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගයට හේතු වෙන්න පුළුවන්. අපි නිසි වේලාවට ආහාර ගත්තොත් අධික ආම්ලික ආහාර වගේ දේවල් අඩු කරොත් එළවලු පළතුරු ආහාරයට හොඳින් එකතු කරගත්තොත් හොඳින් ජලය පානය කරොත් ඒ වගේම මානසික ආතතිය අඩු කරගෙන දුම්වැටින් සමද්‍රව්‍ය වලින් බැහැරව හිටියොත් අපිට ગેස්ට්‍රයිටිස් කියන රෝගයෙන් ඉක්තාරව සුව කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට මලබද්ධය. මලබද්ධය කියන්නේ නිසි වේලාවට අපිට අවශ්‍යතාවයක් ඇති වුවත් අපිට මල පහ පිට කරගන්න අමාරුයි. මේක තමයි මලබද්ධය කියන්නේ. කාලයක් තිස්සේ මේ මලබද්ධ රෝගය තිබුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් කියන බඩ වේලල ඒ වගේ අපි සාමාන්‍ය විවාහයේදී වචන කියනවා. කියන්නේ නිසි වේලාවට මල පහ කරගන්න බෑ. වැසිකිලි යමේ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වගේ රෝගීන් මේ වගේ කට්ටිය කාර්යයක් මේ මලබද්ධයේ රෝගෙට මුහුණ දුන්නාට පස්සේ ඊළඟට ඒගොල්ලන්ගේ මුද මාර්ගයෙන් රුධිරය පවා බැහැර වෙන්න පුළුවන්. මොකද අධික ලෙස අර පීඩනයට ලක් වෙලා මුද මාර්ග විත්ති තුවාල වෙලා මුද මාර්ගයේ නැත්නම් මහා ආන්ත්‍රයේ පහළ කොටස් මුද මාර්ගයේ කොටස් මුද මාර්ගයේ මුද විවරයේ ඔස්සේ එළියට එන්න පවා පුළුවන්. මේ මලබද්ධ රෝගය ඒ තරම් දරුණු රෝගයක්. මලබද්ධ ඇතුළේ ප්‍රධානම හේතුවක් තමයි නිසි වේලාවට අපේ යහපත් සෞඛ්‍ය පද්ධතිකම. ඒ කියන්නේ අපිට මල පහ කිරීමට අවශ්‍යතාවය පැන නැවුනත් අපි ඒ ප්‍රතික්‍රියා මග හරිනවා. අපි හිතාමතා මල පහ කිරීම ප්‍රතික්‍රියා මග හරිනවා. ඊට අමතරව හරියට ජලය පානය කරන්නේ නැහැ. ජලය පානය කරන්නේ නැතුනම මලබද්ධ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තන්තු සහිත ආහාර ගන්නවා. අපි කන කෑම වලට ඔය එළවලු පළතුරු එහෙම නැත්නම් තන්තු තියෙන ආහාර වැඩියෙන් එකතු කර ගන්න ඕනේ. එහෙනම් මලබද්ධ රෝගය වළක්ව ගන්න පුළුවන් අපිට නිසි පරිදි ජලය පානය කරලා තන්තු සහිත එළවලු පළතුරු වැඩියෙන් අපේ ආහාරයට එකතු කරගෙන මල පහ කිරීමේ ප්‍රතික්‍රිය හොඳින් දිනපතා මල පහක් පිට කරලා ඒ ප්‍රතික්‍රිය යටපත් කරන්නේ නැතුව හිටියොත් අපිට මලබද්ධ රෝගය වළක්වා ගන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ ඊළඟ රෝගය උණ සන්නිපාතය. උණ සන්නිපාතය. උණ සන්නිපාතය කියන රෝගය හැදෙන්නේ දූෂිත ජලය සහ දූෂිත ආහාර නිසා. දැන් අපි හිතමු දූෂිත ජලයේ තියෙන තකාකයක එහෙම නැත්නම් පොකුණක දැලක ස්නානය කරොත් ඒ ස්නානය කරනකොට ඒ දූෂිත ජලයේ තියෙන බැක්ටීරියා වර්ග නිවුණ සම්පිපාතයට හේතු වෙන බැක්ටීරියා වර්ගය අපේ ඇස් වලින් එතකොට මුඛය මගින් අපේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. උදරයට ඇතුළු වෙලා ඊට පස්සේ අපිට රෝගය නිවුණ සම්පිපාතයෙන් රෝගය හැදෙනවා. නිවුණ සම්පිපාතයෙන් රෝගී තත්ත්වයේදී අධික උණ තත්ත්වයක්, පාචන තත්ත්වයක්, ඒ කියන්නේ දියර ලෙස මල පහ පිටීමක්, එහෙම නැත්නම් මලබද්ධය තත්ත්වයක් දෙකෙන් එකක් ඇති වෙන්න පුළුවන්. වමනය යාම. ඊට අමතරව හන්දිපත් වේදනාව, මස්පිඩු වේදනාව වගේ රෝගී ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උණ සන්නිපාත සඳහා එන්නත අපි PH ෂෙඩියුල් එක කියන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත පොඩි කාලේ ළමයින්ට උණ සන්නිපාතයට එන්නත් කරනවා. එතකොට ඒක ලබා ගැනීම උණ සන්නිපාතයේ රෝගේ වැළකෙන්න පුළුවන්. මේ උණ සන්නිපාතයට හේතු වෙන බැක්ටීරියාව ටිකක් ධර්ම තත්ත්වයට ආවට පස්සේ අපේ ආන්ත්‍රවල දැන් අපි ගත්තොත් නාමාශය, ග්‍රහණීය, ශුද්‍රාන්තය මේ අන්ත්‍රවල බිත්ති සිදුරු කරන්න සමත් වෙනවා. මේ අන්ත්‍රවල තියෙන බිත්ති සිදුරු කරනවා මේ බැක්ටීරියාව. එතකොට මල සමග රුධිරයක් බැහැර වෙන්න හැකියාවක් තියෙන උණ සන්නිපාතයේ ධර්ම තත්ත්වයට පත් වුණාට පස්සේ. ඊළඟට අපි ඊළඟ රෝගය පාචනය. පාචනය කියන්නේ මේ වගේම උණ සන්නිපාතයේ වගේම රෝගී තත්ත්වයක් බැක්ටීරියාවක් මගින් හැදෙන්නේ. පාචන රෝගී තත්ත්වය හැදෙන්නේ ගොඩක් වෙලාවට මැස්ස වගේ වාහකයන් මගින් මේ පාචනයට හේතු වෙන බැක්ටීරියාව තනින් තනට අරගෙන යනවා. දූෂිත ආහාර මගින්, දූෂිත ජලය මගින් පාචනය කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිසි ලෙස වැසිකිළිය පාවිච්චි නොකිරීම ප්‍රධාන හේතුව. දැන් එතකොට අපි ජල මුද්‍රිත වැසිකිළියක නැතුව, ඒ කියන්නේ වෝටර් සීල් එකක් නැතුව වෙන එලිමහනේ මල පහ බැහැර කරොත් ඒ මල පහ මත අපි හිතමු මේ මල පහ බැහැර කරපු පුද්ගලයාට පාචන රෝගය.
එතකොට යන මල පහ මත මේ පාචනයට හේතු වෙන බැක්ටීරියාව බීජ බැක්ටීරියාව තැන්පත් වෙලා තියෙනවා. මැස්සෝ ගිහිල්ලා මේ මල පහ වල වැහුවට පස්සේ මැස්සන් මගින් මේ බැක්ටීරියා මැස්සන්ට ඇතුල් වෙලා මැස්සෝ ආහාරය වැහුවට පස්සේ ආහාරය බැක්ටීරියාවන්ගෙන් සමන්විත වෙලා ආහාරය අපි ආහාරයට ගන්නකොට අපේ ආහාර මාර්ගයට අර බැක්ටීරියාව නිකම්ම ඇතුල් වෙනවා. එතකොට අපි පාචන රෝගයෙන් බවට පත් වෙනවා. පාචන රෝගයේ ප්‍රධාන ලක්ෂණ තමයි අධික ලෙස දියර වගේ මල පහ පිටවීම සහ වමනයට ඊට අමතරව උණ ගතියකුත් ඇති වෙනවා. පාචන රෝගය නිසා එන්න පුළුවන් අතුරු ඵලයක් තමයි විජලනය කියන තත්ත්වය. මොකද අපේ ඇඟෙන් අධික ලෙස ජලය සහ ලවණ වර්ග බැහැර වෙනවා. අයන වර්ග, සෝඩියම් වගේ අයන වර්ග අපේ ඇඟෙන් අධික ලෙස බැහැර වෙනවා. එතකොට විජලන කියන රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විජලනය මරණයට හේතු වෙන්න පවා පුළුවන්. විජලනයෙන් ආරක්ෂා වෙන්න අපිට ජීවනීය ද්‍රාවණය පානය කරන්න පුළුවන්. ඊට අමතරව අපි පිට වෙන අපේ ශරීරයෙන් පිට වෙන ලවණ ජලය වෙනුවට ඒ පිට වෙන ප්‍රමාණයට සාපේක්ෂව අපි ඇතුළු කරගන්න ඕනේ ජලය සහිත ලවණ ද්‍රාවණයක. ඒක තමයි ජීවනීය කියන ද්‍රාවණය. මේ උණ සංනිපාතයේ පාචනය කියන රෝගී තත්ත්ව දෙකෙන්ම ආරක්ෂා වෙන්න යහපත් සෞඛ්‍ය කෘත්‍ය කීපයක් තියෙනවා. පොඩි කාලේ නම් ඉගෙන ගත්ත සරල දේවල් මොනවද? වැසිකිලි භාවිතයෙන් පසු සබන් ගාලා අක්සෝ දාන්න පුළුවන්. ආහාර ගන්න පෙර හොඳින් අක්සෝ දාන්න පුළුවන්. ජල මුද්‍රිත වැසිකිලියක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දූෂිත ජලය දූෂිත ආහාර ආහාරට ගැනීම වැළකෙන්න පුළුවන්. කියන්නේ මේ අනාරක්ෂිත ස්ථාන වලින් ආහාර ගන්න එකෙන් වැළැක්වෙන්න පුළුවන්. ආහාර මුදින් වසා තැබීම මේ වගේ සරල දේවල් කරලා අපිට උණ සංනිපාතයේ පාචනය වගේ රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. හරි. ආහාර ජීවන පද්ධතිය ආශ්‍රිතව අපි සමස්ත කොටසම දැන් කවර් කරලා ඉවරයි. මුලින්ම කතා කරා ආහාර ජීවන පද්ධතියේ ව්‍යුහය කොහොමද? ආහාර ජීවන පද්ධතිය තුළ යාන්ත්‍රික සහ රසායනික ජීර්ණ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? නුක කුහරයේදී, ආමාශයේදී, ශුද්ධාන්තයේදී, අග්න්‍යාශයේදී, මහාන්ත්‍රයේදී කොහොමද මේ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක කතා කරා. අවසාන වශයෙන් ગેස්ට්‍රයිටිස් මලබද්ධය උණ සංනිපාතයේ පාචනය කියන රෝගී තත්ත්වයන් හතර ගැනම කතා කරා. හරි. මානව දේහ ක්‍රියාවලිය ආශ්‍රිතව අපි සකස් කරපු නිබන්ධනයක් තියෙනවා. ඒ නිබන්ධනය අවශ්‍ය කට්ටිය අපේ EduSL Facebook page එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට මේකේ link එක මේ YouTube channel එකේ අපේ මේ වීඩියෝ එකේ description එකේ සඳහන් කරලා තියෙනවා. ඔයගලන්ට නිබන්ධනය නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙන්න මේ EduSL කියන page එකේ කමෙන්ට් එකක් දැම්මොත් ඒකේ මානව දේහ ක්‍රියාවලිය සියල්ල පිළිබඳ ටියුට් එකක් සකස් කරලා තියෙනවා. එහෙනම් හැමෝටම මම හිතනවා ආහාර ජීවන පද්ධතිය හොඳින් කරුණු ටික උදාහරණය කරගන්න හැකි වුණා කියලා. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න.